දරුවනි සුබ සැන්දෑවක් දුවල පුතාලට ඇහෙනවද මාව? ඔයගලන්ට මාව ඇහෙනවද? ඇහෙනවා සර්. ඔව් සර්. හරි පුතේ. ඔව් සර් ඇහෙනවා. ඔව්. පොඩ්ඩක් ප්‍රමාද වුණා. පාසලේ ගුරු රැස්වීමක් තිබුණා. ඒක මේ මොහොතකට පෙර තමයි අවසන් වුනේ. හරි. අපි පාඩමට යමු. අපි සමීකරණ පාඩම පිළිබඳව තමයි අධ්‍යයනය කරගෙන ආවේ. පුතාලට මම පැවරුවා මට මතක විදිහට 15 2 අභ්‍යාසය කරන්න කියලා නේද? 15 2 ඔව් සර් කිව්වා. 15 2 අභ්‍යාසය. එතකොට 15 2 ගැටලු කිහිපයක් මම සාකච්ඡා කරා කියලා මතකයක් තියෙනවා. ඒ මොන වගේ ගණන් ටිකක්ද හැදුවේ කියලා පොඩ්ඩක් මට කියන්න අංක ටික. මේකේ මම එදා ඔබත් එක්ක සාකච්ඡා කරා. 15 එකක් කිව්වනේ. අපුතා? ආ? කරන්න කිව්වා සර්. 15 එකක් කරන්න කිව්වනේ සර්. 15 එකක් කරන්න කිව්වා. 15 1 අපි සම්පූර්ණ කරේ නැද්ද? ඉවර නැද්ද ඒකේ? මම සාකච්ඡා 15 එකේ ගැටලු කියන්න මට මේ මොකක්ද හදන්න තියෙන්නේ? කිරි ගානද හදන්න තියෙන්නේ? D පුතාලා කියන්නේ මේකේ අපි සාකච්ඡා කරන්න ඕන ගැටලුව D ගාන. පළවෙනි එක B ගාන සර්. අයිතේරික හැදුවා සර්. මම කීපයක් හැදුවා නේද මේකේ? අයිල් ගන්නත් D එක හදන්න තියෙන්නේ. මම කීපයක් හැදුවා නේද පුතේ මේකේ? මොකද්ද මම හදන්න ඔයගොල්ලෝ දෙක සාකච්ඡා කරන්න තියෙන ගැටලුව කියන්න මට? D B ඒක කරේ නැද්ද? ඒ කරා සර්. ඒ කරා නේද? ඒ කරා පොඩක් කියලා දෙන්න. ඒක ඔව් සර්. ඔන්න මම මෙතන කියලා දෙන්න. ඔමිනෝක නැත්තම් මම වයිට් බෝඩ් එක ගන්නකම් එතනට ඇයි එදා හිටියේ නැද්ද? පුතා එදා හිටියේ නැද්ද? හිටියස හරියට තේරුණා. ඒ එකම අහන්න ඕන. ඒ මොහොතේ මේක අහන්න ඕන. තේරුණාද? තේරෙන්නේ නැත්තම් පුතාලට ඒ මොහොතේම ප්‍රශ්න කරන්න අනිවාර්යෙන්. එතකොට එතනදී අපිට ඒක විසඳගෙන යන්න පුළුවන්. ඔන්න දෙගුණයක් මෙතන තියෙන්නේ 2 වරහන x ඍණ 1 ආයි එකතු කිරීම 2 ආයි සංගල වරහන සමානයි 18යි. ඔය විදිහටනේ තියෙන්නේ. හරි. ඔන්න බලන්න. අපි වරහන් ඉවත් කරගෙන යමු. මුලින්ම සුළු වරහන් ඉවත් කරනවා. ඒතකොට 2 සංගල වරහන පුතේ සුළු වරහන ඉවත් කරොත් සුළු වරහනට පිටින් තියෙන සංඛ්‍යාවෙන් ඇතුළේ පද අපි වෙන වෙනම ගුණ කරනවා. එතකොට මෙතන එනවා 2x අඩු කිරීම 2 එකතු කිරීම 2. මෙයා ගුණ වෙන්නේ නැහැ දෙකෙන්. ඊට පස්සේ සමානයි 18යි. 18යි. අන්න හරි. දැන් මෙතන අපිට පේනවා නේද? වරහන 2x ඍණ 2යි ධන 2යි ඉවත් වෙනවානේ. ඍණ 2යි ධන 2යි ඉවත් වුණාම පුතා මෙතන 2 2යි x ওই විදිහට එනවා. නේ සමානයි 18යි. එතකොට මෙතන 2ix ඒව දෙකක් පුතා 4ix නේ. 4ix සමානයි 18යි. මේ 4ix සමානයි 18යි. මේ පැත්තම 4ෙන් බෙදනවා. අන්න හරි. අපි ඊට පස්සේ මොකද කරන්නේ? දෙපැත්තම 4ෙන් බෙදනවා. මේ පැත්තත් 4ෙන් බෙදනවා, මේ පැත්තත් අපි 4ෙන් බෙදනවා. මෙතන 4ට 4 බෙදෙනවා. x සමානයි 2ට නම් මෙතන අපි දෙකෙන් බෙදනවා. 9 බෙදීම 2යි. 9 බෙදීම 2 ඒ කියන්නේ x සමානයි අපි දන්නවා 4.5යි. දෙවරක් 4 8යි ඉතුරු 1යි 4යි 2කින් 1යි කියලා කියන්නත් පුළුවන් නැත්නම් උත්තරේ 4.5යි කියලා කියන්නත් පුළුවන්. හරිද පුතා? හරි සර්. හරි සර්. thank you. හරිනේ. right. අපි දැන් කතා කරන්න ඕනේ ඒකේ කීයද සාකච්ඡා කරන්න ඕනේ කියන්න මට ඉක්මනට. B එකද? B එක හැදුවේ නැද්ද? ඔබ උදව් කරන්න මට. B එක හැදුවා සර්. B එක හැදුවා.
එහෙනම් මම මොකද සාකච්ඡා කරන්න ඕනේ? D D එක. තරවෙනි ගාන. 4 D. පහ සංගල වරහන දෙක එකතු කිරීම 3 සුළු වරහන x එකතු කිරීම 2 ආයි සංගල වරහන සමානයි 10. ඔන්න ඔහොම තියෙනවා. දෙක එකතු කිරීම තුල සුළු වරහන හරි. දැන් මෙතනදී ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට නොදුනුවත් අත්වැරද්දක් වෙනවා. දැන් මේ නොදුනුවත් අත්වැරද්ද තමයි මේ 2යි 3යි ඔබ එකතු කරලා ඇති. ඔබ එකතු කරලා නම් වැරදි. ඔබ 2යි 3යි එකතු කරොත් වැරදි. මොකද මෙතන 2යි 3යි එකතු වෙන්නේ නැහැ. දැන් x මූලික කරගෙන අපි මේ x සංඥාතයේ මූලික කරගෙන මේ සමීකරණයේ ගොඩනැගීම බැලුවොත් එහෙම පුතේ x නම් අඥාතයට දෙකක් එකතු කර x නම් අඥාතයට දෙකක් එකතු කර ලැබෙනාගේ තුන් ගුණය. x නම් අඥාතයට දෙකක් එකතු කර ලැබෙනාගේ තුන් ගුණය තමයි පුතා දෙකට එකතු වෙන්නේ. එතකොට මේ 3 නෙමෙයි දෙකට එකතු වෙන්නේ. x නම් අඥාතයට දෙකක් එකතු කර ලැබෙනාගේ තුන් ගුණය තමයි දෙකට එකතු වෙන්නේ. අන්න ඒ හින්දා ඔබ මේ වරහන් ඉවත් කිරීමේදී මෙතන 3න් අපි පුතා මේ දෙන්නව ගුණ කරනවා 3x. එතකොට 3 වරක් 2 6යි. ඔතනට ආව සමානයි 10යි. දැන් අපි සංගල වරහන් ඇතුලේ තවදුරටත් සුළු කරන්න පුළුවන් 3x 6යි 2යි එකතු වෙනව නේද පුතා? 8යි. 8 සමානයි 10යි. ඔන්න මම ෂෝට් කට් එකක් දානවා. දැන් මට මෙතන පහේ ගුණාකාරකයක් පේනවා. මෙතනත් 10 තියෙනවා. අපි බෙදමු 5න්. අපි දෙපැත්තම 5න් බෙදුවා. එතකොට අපිට 5ට 5 බෙදලා ඉවත් වෙනවා. නේ 5ට 5 ඉවත් වෙනවා. එතකොට මෙතන 3x එකතු කිරීම 8 සමානයි 5 1යි 10ට 5 2යි. මෙතන 2යි. 10ට 5 2යිනේ පුතේ. එතකොට 3x එකතු කිරීම 8 සමානයි 2යි. දැන් දෙපැත්තෙන්ම 8ක් අපි අඩු කරනවා. මේ මෙයාගෙනුත් 8ක් අඩු කරනවා. මෙයාගෙනුත් 8ක් අඩු කරනවා. එතකොට මේ 8ට 8 ඉවත් වෙනවා. ඍණ ගානක් තමයි එන්නේ. උත්තරේ. එතකොට කීයද එන්නේ මෙතන 3x සමානයි ධන 2යි ඍණ 8යි කියන්නේ ඍණ 6යි. දැන් අපි මොකද කරන්නේ? x උක්ත කරගන්න, තනි කරගන්න අපි දෙපැත්තම 3ෙන් බෙදනවා. 3ෙන් බෙදුවාම මෙයා ධනනේ ධන ඍණ බෙදුවාම උත්තරේ ඍණ 6 3ෙන් බෙදුවාම 2යි. ඔබේ උත්තරේ x සමානයි ඍණ 2යි. ආවද? ඔබ සමහරවිට මෙතන 5න් ගුණ කරලා අරගෙනත් ඇති. නමුත් පුතාලා තේරුම් ගන්න එතන 5න් ගුණ කරලා යනවට වඩා ලේසි. එතන ටක් ගාලා දෙපැත්තම 5න් බෙදුවාමනේ. අන්න එහෙම ඒ වගේ අත්දැකීම් ඒ වගේ ප්‍රැක්ටිස් එකක් ඔයගලන්ට එන්න ඕන මෙවැනි සමීකරණ විසඳීම තුල. එතකොට තව මම මේකේ සාකච්ඡා කරන්න ඕන ගැටලු තියෙනවද? නොකරපු අවස්ථා කියන්න බලන්න ඉක්මනට. කියන්න බලන්න. සර් x එක පොඩ්ඩක් හදන්න. කීයද? f එක. f එක අන්තිම එක නේද අපි? f එක ගත්තාම මෙතන තියෙන්නේ 7x එකතු කිරීම 5 සංගල වරහන 4 අඩු කිරීම x එකතු කිරීම 1 සුළු වරහන වැවුවා සමානයි 17. ඔන්න ඔහොම. ඒක ටික කල්පනාකාරීව බලන්න. මෙතනත් x පදේ තියෙනවා. මෙතන x මූලික වෙලා මෙතනත් හැදිලා තියෙනවා. මොනවා කරන්නත් අපි මේ සුළු වරහන පටන් ගන්න කලින් ඍණ 1 තියෙනවා. පටන් ගන්න කලින් 7x එකතු කිරීම 5 ගුණයක් මං ගාන ලියලා හරි නේද? හරි සර් සංගල වරහන් ඇතුලේ තියෙන 4ට පස්සේ ඍණ 1. ඔයා කියන්නේ මෙතන වරහනට පිටින් තියෙන්නේ. මෙතන නොපෙනුනාට මෙතන වරහනට පිටින් තියෙන ඍණ 1. ඍණ 1. ඒක හරි. ඒක අපි සංඛ්‍යාවක් නැත්නම් අපි 1 කියලා සලකන්නේ. එතකොට මෙතන අපි ඔන්නේ නම් 7x තියාගත්තා එකතු කිරීම 5. ඊට පස්සේ මෙතන සංගල වරහන දැන් මේ සුළු වරහන ඉවත් කරගෙන යමු. එතනත් අර ළමයා 4න් එකක් අඩු කරොත් වැරදි. 4න් එකක් අඩු කරලා හරියන්නේ නැහනේ. x ගේ අඥාතයට එකක් එකතු කර ලැබෙන අගය
x ගේ අඥාතයට එකක් එකතු කර ලැබෙන අගය තමයි 4න් අඩු වෙන්නේ. නැතුව 4න් එකක් අඩු වෙනවා කියන අදහස නෙවෙයි. ඒතර 4 අඩු කිරීම මෙතන ඍණ x එනවා, ඍණයි ධනයි ඍණ 1 එනවා සමානයි 17යි. එතකොට මෙතන 7x අපිට මේ වරහන් ඇතුලේ තව දුරටත් සුළු කරගන්න පුළුවන් නේ. මෙතන ඔන්න පුතේ බලන්න මෙයා ධන 4 මෙතන නොපෙනුනාට මෙයා ධනනේ ධන 4යි ඍණ 1යි. ධන 4යි ඍණ 1යි කියන්නේ කීයද? ධන 3යි. ධන 3 4 එකක් අඩු වෙනවා කියන්නේ 3යි. 3 අඩු කිරීමේ ඔව් හැදුවා මම අර පුතේ කායි යවුවින්ද මම මේ හදාගෙන යන්නේ. එතකොට 7x එකතු කිරීම 5 වරක් 3 15යි අඩු කිරීම 5 වරක් x 5x සමානයි 17යි. දැන් ඕගලන්ට පේන්න ඕන මෙතන ධන මේ නොපෙනුනත් යාගේ ධන 7x මෙතන තියෙන ඍණ 5x මොකද වෙන්නේ? 7x ගේ 5x අඩු වෙනවා. ඒතකොට කීයද? 2x. ඒතකොට 2x 2x එකතු කිරීම 15 සමානයි 17යි. ඔන්න සරල අවස්ථාවකට ආවා. දැන් එහෙනම් 15ත් දෙපැත්තෙන්ම අපි අඩු කරනවා. 15ට 15 ඉවත් වෙනවා. ඒතකොට මෙතන 2x සමානයි 2යි. දැන් එහෙනම් අපි දෙපසම දෙකෙන් බෙදනවා. එතකොට පුතේ 2ට 2 ඉවත් වෙනවා. x සමානයි 1යි උත්තරේ. පැහැදිලි? හරිද? මගෙන් අහපු පුතා හරිද? ඔයාට දැන් ගැටලුව? සර් දැන් සාකච්ඡා කරන්න දෙන්නේ 15යි 2. 15යි 2 අපි එක ගානක්වත් හැදුවේ නැද්ද? 15යි 2 පළවෙනි ගානේ ඉඳන්ම බලන්න තියෙනවද? නෑ සර්. මම එකක්වත් හැදුවේ නෑ නේ. නිදසුන් ගණන් ටික හැදුවේ එහෙමයි නේ. හදුවා. අපිට ගැටලු විදිහට හදන්න දුන්නා ඔය. ඇස තනින් තන හැදුවා අපිට කියන උදාහරණ ගැටළු විදිහට තනින් තන හදන්න දුන්නා. ඒක තමයි. දැන් අපි දැන් එතකොට මට කියන්නකෝ දැන් මම මෙතන සාකච්ඡා කරන්න ඕනේ ඒවා ටික. මට මතක නෑ. C1 සායියට සාකච්ඡා කරන්න. C1ද? සායියට I1 I1ට පෙර මොනවක්වත් නැද්ද? ඊයක තානවා සර්. කියන්න 1. Aද? තුන්වෙනි එක සර් C1. C1 ඔන්න දැන් C1 හදපු අය මට උත්තරේ කියන්න. A සමානයි 9. ඒ සමානයි 9. A සමානයි 9යි. මේ A සමානයි 9. ඔව් මේකේ අපි ඒ මූලික වෙලා තියෙන ඒ දෙකෙන් ගුණ වෙලා ලැබෙන ප්‍රතිඵලය 3ෙන් බෙදලා එම අගයට එකක් එකතු වුණාම තමයි 4 සමාන වෙන්නේ. එතකොට අපි පළවෙනියෙන්ම කරන්න ඕනේ අර දැන් හරියට මේකේ ප්‍රතිලෝමයනේ අපි කරන්නේ. දැන් සපත්තුවක් දානකොට කකුලට සපත්තුව දාන ඉස්සලා අපි මේස් එක දාලා සපත්තුව දාලා ලේස් ගැට ගන්නවා. එතකොට අපි ඒක ගලවනකොට අපි කරන්නේ අන්තිමට වෙලා තියෙන අන්තිමට කරපු ක්‍රියාවේ ප්‍රතිලෝමයනේ. එතකොට ලේස් එක ලේස් ලේහලා මේස් ගලවලා සපත්තු ගලවන. මේ වගේ වැඩක් තමයි මේ. ඒ දෙකෙන් ಗುಣ කරලා 3ෙන් බෙදලා එකක් එකතු වෙනවා. එහෙනම් මේක මුලින්ම අයින් කරගන්න ඕනේ. ඊට ප්‍රතිලෝමය. ප්‍රත්‍යක්ෂ මේව අපි භාවිතා. 100කට හදලා තියෙන්නේ. ඔව් අර ඇහුවනේ මේක මම ඒක හින්දා තමයි මම මේ පෙන්නුවේ. ඒතර 2යි බෙදීම 3 7න් එකක් 6යි. ඉතින් ඕන්න මේක යට එකක් දැම්මත් කමන්නේ 6 එකෙන් බෙදුවොත් ඕනෑම ගානක් එකෙන් බෙදුවොත් ඒ ගානමනේ. එතකොට දැන් මෙතන අපි හරහට ಗುಣ කරනවා මේ. එතකොට 2a එතකොට 6 වරක් 3 18යි. මේ හරහට මේ හරස් ගුණිතය කරන්න නම් පුතේ සමාන කිරීමේ ලකුණ දෙපස භාග දෙකක් තියෙන්න ඕන. අන්න ඒකයි මොන භාග දෙකක් හරි කමන්නේ විජ්‍ය භාගයක් නේ මෙතනත් තියෙන්නේ. නැතුව භාගයක් එක තවාගයක් එකතු වෙලා හරස් ගුණිතයට යන්න බෑ. එතකොට මෙතන 2a සමානයි 18 අපි දෙපැත්තම දෙකෙන් බෙදනවා. ඒවනේ තනි කරගන්න ඕනේ. ඒතර මේ දෙකට දෙක බෙදුනහම ඒගේ අගේ 18 දෙකෙන් බෙදුවම 9යි. නේ දෙවරක් 1යි දෙවරක් 9යි. දුව හරිද ඔයා? ඔන්න ඔහොමයි උත්තරේ. හරි. තව කියන්න ඕගොල්ලෝ ඉල්ලීම් කරන්න මම එතකොට මේ හදන්නම්. ඔව්
මම ඊළඟට හදන්න ඕනේ මොකද්ද කියන්නේ? සර් m එක පොඩ්ඩක් හදනවද? m1 එන්නේ m1 හදපු අය උත්තරේ කියන්න මට. y සමානයි 1යි. y සමානයි 1යි. y සමානයි 1. බලමු. එතකොට y එකතු කිරීම 1 බෙදීම 2 එකතු කිරීම y එකක් කියා දෙන්නකෝ. හරි මේක හදලා ඉමු. 4 ඊළඟට සමානයි 2කින් 1. ඔන්න ඔහම තියෙනවා. එතකොට පුතේ අපිට විජීය භාග පිළිබඳ දැනුම උදව් කරගෙන මේක කරන්නත් පුළුවන්. මම මෙතන මුලින්ම වරහන දාගන්නවා. මේකේ වරහන දාගන්න මෙතනත් වරහනක් මම දාගන්නවා. දැන් මට මෙතන මේ භාග දෙක සුළු කරගන්න මම පොදු හරයකට යන්න ඕන පුතේ. අන්න හරි. ඒක අපි ගන්න ඕනේ අනිවාර්යයෙන්ම කුඩා පොදු ගුණාකාරකයේම තමයි. 2නුයි 4නුයි ඉතිරි නැතුව බෙදෙන කුඩාම සංඛ්‍යාව 4. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙයා 2 4 වෙනවා කියන්නේ කීයෙන්ද ගුණ වෙන්නේ? 2 4 වෙනවා කියන්නේ 2කින් ගුණ වෙනවා. එහෙනම් මෙයාත් 2කින් ගුණ වෙන්න එපා. එතකොට මෙතන ඉන්නේ දෙගුණයක් y එකතු කිරීම 1 ධන 4 වෙනස් වුණේ නෑනේ. එතකොට මෙතන ඉන්නේ y අඩු කිරීම 3 සමානයි 2කින් 1. ඊළඟට ඔන්න බලන්න ඊළඟට අපි මේ විදියට මෙතන 4 මෙතන වරහන් නිමත් වෙනවා 2y දෙවරක් 1 2 එකතු කිරීම y අඩු කිරීම 3 සමානයි 2කින් 1. එතකොට පුතේ 2y එකතු වෙනවනේ. එතකොට 3y. මෙතන ඔන්න මට කියන්න මේවා පෙර දැනුම නිහිත වන්න හරි ධන 2යි ඍණ 3යි. මේ දෙක සුළු කර ගමන් එන්නේ ඍණ 1යි. බෙදීම 4 සමානයි 2කින් 1. දැන් අන්න අපි එනවා හරස් ගුණිතයට. මෙතන ඔන්න වරහනක් දාගන්න. මෙතන මෙයාත් එක්ක මෙයා ගුණ වෙනවා මෙයාත් එක්ක මෙයා ගුණ වෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් 3y අඩු කිරීම 1 වගේ දෙගුණයක් සමානයි 4යි. නේ සමානයි 4යි. දැන් අපිට වරහන් ඉවත් කරන්න නැතුව අපිට පේනවා මෙතන දෙගුණය තියෙන්නේ. ඒ කියන්නේ දෙකේ ගුණාකාර. මෙතන දෙකේ ගුණාකාරය කියන්නේ දෙගුණයක් 3y අඩු කිරීම 1 සමානයි 4. මේ දෙපැත්තම අපි බෙදනවා 2කින්. මෙයත් බෙදනවා 2කින්. එතකොට පුතේ මේ දෙකට දෙක ඉවත් වෙනවා. එතකොට මෙතන එන්නේ 3y ඍණ 1 4 දෙකෙන් බෙදුවහම 2යි. දැන් ඉතින් 3y අඩු කිරීම 1 සමානයි 2යි. දෙපැත්තටම එකක් එකතු කරා එකට එක ඉවත් වෙනවා. 3y සමානයි 3යි. දෙපැත්තම 3න් බෙදුවා 3ට 3 ඉවත් වෙනවා y සමානයි 1යි. උත්තරේ හරි. අපහැදිලි තැන් තියෙනවනම් දැම්මම අහලා විසඳ ගන්න. එකත් කියලා දෙනවද? i එකනේ. i එක. ඔව් සාරි ඒක කියා දෙන්න. i එක බලමු. මේක ලියා ගන්න ඕනද වෙලාව ඕනද තව? ඕක. අනිත් අය කියන්නේ මකන්නද දැන් මං? හරි සර්. හරි. හරි සර් මකන්න. ඔව් කාට හරි ලියා ගන්න බැරි වුණා නම් කියන්න මම ආයි දාන්නම්. 3යි x බෙදීම 2 අඩු කිරීම 1 සමානයි 12යි. මේ 12යි. හැබැයි මට මේක දිහා දැක්ක ගමන්ම පේන දෙයක් තමයි පුතා මේ වරහන් නෑ ඊට වඩා මෙතන පේන්නේ නැද්ද ටිකක් හොඳින් බලන්න. මේ ඍණ එක ඉවත් කරන්න බෑනේ පුතේ 4න් වරහන් ඉවත් කරන්න නැතුව. ඉවත්තම 4න් බෙදනවා. අන්න හරි. මෙයත් අවසානයේ 4 ගුණාකාරකයක්. මෙයත් 4 ගුණාකාරකයක්. දේසිම දේ 4න් බෙදෙන එක දෙපැත්තම. එතකොට මේ 4ට 4 ඉවත් වෙනවා. මෙතන 4 ඒවා 1යි 12ට 4 ඒවා 3යි. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙතන එනවා 3x බෙදීම 2 අඩු කිරීම 1 සමානයි 3යි. දැන් මොකද කරන්නේ? ඉතින් සුපුරුදු විදියට මෙතන එකක් එකතු කරනවා මෙතනට
එතකොට මේකට එක ඉවත් වෙනවා. එතකොට මෙතන එනවා 3x බෙදීම 2 සමානයි 4යි. දැන් ඊළඟට කරන්නේ මේක දෙකෙන් ගුණ කරනවා. මෙයත් දෙකෙන් ගුණ කරනවා. දෙකට දෙක බෙදෙනවා 3x සමානයි 8යි. දැන් ඉතින් කරන්නේ දෙපැත්තම 3න් බෙදනවා. මෙතන 3ට 3 ඉවත් වෙනවා. x සමානයි 8 බෙදීම 3. 8 අපි 3න් බෙදුවොත් 8වත් 8 3වත් 2යි 6යි ඉතුරු 2යි. එතකොට ඉන්නේ 2යි 3න් 2 කියලා අපිට උත්තරේ තියන්න පුළුවන්. 2යි 3න් 2යි. පැහැදිලිද? දශම වලට ගියොත් මෙතන ඕගොල්ලෝ මෙතන දශම තිත තිබ්බ 20ට බැලුවා 20ට 3ේම 6යි 17යි ආයි ඉතුරු 2යි ආයි 20ට 6යි 17යි ඉතුරු 2යි ওই විදිහට යන්නේ. එතකොට එන්නේ 2.6යි මේ වගේ උත්තරයක් පුතේ තියනකොට උපරිම දශම ස්ථාන දෙකකට වටයලා තියන්න. මේ වගේ උත්තරයක් අපි තියන්නේ උපරිම දශම ස්ථාන දෙකකට වටයලා. වටයනකොට ඔබ දන්නවා තුන්වෙනි දශම ඉලක්කම බැලුවා 6යි මෙයාට එකක් එකතු වෙනවා 2.6යි 7 තිබ්බෝ තමයි වඩාම සාධාරණ. ඉතින් නමුත් අපි මේ වගේ තැන්වල ඒතරම්ම තදින් බලන්නේ නැහැ. ඒ වුණාට 2.6යි 6 ළමයා ලියලා තිබුණත් ලකුණු දෙනවා. නමුත් වඩාම නිවැරදි වෙන්නේ මේ වටේලා තියෙන එක. නැත්තම් 2යි 3න් 2. සෝය 2.6යි 7ද? ඔව් මම මේ කිව්වේ 2.6යි 7. excuse me sir. ඔව් කියන්නේ j එක කියා දෙන්න පුළුවන්ද? කියලා දෙන්න. සර් එන්න එකත් කියලා දෙනවද? මරි ඔක්කොම හදන්නම්. ඔක්කොම කියන්නේ එදා හදපු නැති ඒවා. j එක මෙහෙම. j එක 3න් 1ක් වරහන 2යි බෙදීම 3 අඩු කිරීම 2 සමානයි 2. ඔන්න ඔහොම. දැන් මොකද? j කියන්නේ සර් අඩු කිරීම 3. අඩු කිරීම 3. එකයි බෙදී අඩු කිරීම 3 නේ අඩු කිරීම 3. මෙතන අඩු කිරීම 3. දැන් ඕක ළමයා කලබල වෙලා කරන දෙයක් දන්නවද? මේ 3ට 3 ඔහොම බෙදලා අයින් කරනවා. මෙයා මේ එහෙම කරන්න බෑනේ. මෙතන අඩු කිරීමක් තියෙනකොට. ඔය වගේ වැරදි අපි දකිනවා. මොකද මේකේ කරන්න හොඳම දේ. මට නම් පේන්නේ මෙන්න මේ වැඩේ කරගත්තා නම් ලේසි. මෙන්න මේ 3න් 1 අයින් කරගන්න පුළුවන් නම් මේ 3න් 1 අයින් කරගත්තා නම් ටිකක් මේක අපිට පහසු වෙනවා. 3න් 1 අයින් කරගන්න මොකද කරන්න ඕනේ? අන්තිමට වෙලා තියෙන්නේ 3න් 1ෙන් ගුණ වෙලා තියෙන එකනේ. මේ 3ෙන් බෙදිලානේ තියෙන්නේ. 3ෙන් 1ෙන් ගුණ වෙනවා කියන්නේ 3ෙන් බෙදෙනවා කියන අදහසනේ. එහෙනම් කරන්න 3ෙන් ගුණ කරනවා. 3ෙන් ගුණ කරනවා දෙපැත්තම. 3ෙන් 1 අයින් කරන්න 3ෙන් ගුණ කරනවා පුතේ. එතකොට අපිට මේ 3ට 3 ඉවත් වෙනවා. දැන් මෙතන එන්නේ 2යි බෙදීම 3 අඩු කිරීම 1 සමානයි 6යි. දැන් ලේසියිනේ. දැන් මොකද වෙන්නේ? දැන් දෙපැත්තටම එකක් එක දාලා අයින් කරනවා. එක මෙයාව අයින් කරා. 2යි බෙදීම 3 සමානයි 7යි. ඊළඟට 3 ගුණ කිරීම කරනවා. ඒතකොට 3ට 3 ඉවත් වෙනවා 2යි සමානයි 21යි. දැන් දෙකෙන් බෙදනවා. එතකොට a සමානයි 21 දෙකෙන් බෙදුවොත් පුතාලා දන්නවා 10ක් 20යි ඉතුරු 10.5යි 10.5යි නැත්නම් 10න් දෙකකින් 1 10යි දෙකෙන් 1යි නැත්නම් 10.5යි ඔය දෙකෙන් 1 හරිද මෙන්න මේ තැන තමයි අල්ල ගන්න ඕනේ මේ 3න් 1 අයින් කරගන්න 3න් ගුණ කරා වරහන් ඉවත් කරලා යන්න පුළුවන් වරහන් ඉවත් කරලා ගියත් උත්තරේ මෙතනට එනවා වරහන් ඉවත් කරනකොට 2යි බෙදීම 9 වෙනවා මෙතන 3ට 3 අයින් වෙනවා ඔව් ඒකත් දේසි හැබැයි මොකද තුනයි වෙන්නේ. මෙතන මොකද උනේ මෙතන ඔව් සර් ඍණ 3යි මට වැරදිමක් ඔව් මෙතන වැරදිලානේ මෙතන එකක් නෙවෙයි 3 ඔබින්න
මම ආයි අතන එක දාලානේ මට අමතක වෙලා. ඔව් මම ආයි හදන්නම්. මෙතන එන්නේ 3නේ නේ. මෙතන එන්නේ 3 මෙතන 6. හරිනේ. 3ට 3 අයින් වුණා. ඊට පස්සේ දැන් මෙතන 3ක් එකතු කරා. මෙයා 3ක් එකතු කරා. මේ 3ට 3 ඉවත් වෙනවා. 2යි a බෙදීම 3 සමානයි 9යි. දැන් අපි 2යි a බෙදීම 3 9යි 3ෙන් ගුණ කරා. එතකොට 3ෙන් ගුණ කරා මේ 3 3 ඉවත් වෙනවා 2යි a 27යි. දැන් 2කින් බෙදුවා. a සමානයි දෙවරක් 27 2කින් බෙදුවාම එතකොට දෙවරක් 1යි මෙතන දෙවරක් 3යි 26යි ඉතුරු 1යි 13යි 2කින් එකද උත්තරය ආවේ 13.5 13යි 2කින් 1 අතන පුතේ මම 1 කියලා දාලා තිබුණේ දැන් හරිනේ මම අර අනිත් විදියත් පොඩ්ඩක් කියලා දෙන්නම් හැබැයි ඒක ඊට වැඩිය පියවර ගන්න අඩු වෙනවා මෙතන පොඩ්ඩක් මකන්න එපා. නෑ මකන්නේ අනිත් විදියටත් හදලා පෙන්නන්න මෙතන මෙහෙම කරන්නත් පුළුවන් නේ 3න් 1 වරහන 2යි a බෙදීම 3 අඩු කිරීම 3 සමානයි 2යි මම වරහන් ඉවත් කරනවා වරහන් ඉවත් කරනකොට වරහන පිටින් තියෙන සංඛ්‍යාවෙන් ඇතුලේ පද ගුණ වෙනවනේ වෙන වෙනම ඒකට මෙතන 2යි a බෙදීම 3 වරක් 3 9යි අඩු කිරීම 3න් 1 3න් ගුණ වෙනවනේ 3න් 1 3න් ගුණ වුණාම කීයද එන්නේ 1යි සමානයි 2යි 3න් 1 3න් ගුණ වුණාම පුතා ওই විදිහටනේ ඒ 3ට 3 බෙදෙනවනේ එතකොට 1යි දැන් 2යි a බෙදීම 9 අඩු කිරීම 1 සමානයි 2යි දෙපැත්තටම අපි එකක් එකතු කරනවා මේ එකට එක ඉවත් වෙනවා 2යි a බෙදීම 9 සමානයි 3යි අන්න පුතා මෙතනට ආවා දැන් හරි නෙමෙයිද ඒ පියවර 1යි 2යි මෙතන ඒ පියවර ගාන සමානයිනේ පියවර ගාන සමානයි මෙතනින් පස්සේ මේ පියවර ටිකම එන්නේ ඒක වෙනසක් වෙන්නේ නැහැ මෙතනින් පස්සේ මේ පියවර ටිකම තමයි මෙතනත් ඉතින් පියවර ගාන සමානයි මෙතනත් 2යි මෙතනත් 2යි නේද පැහැදිලිනේ අනිත් ටික හදන්න ඕනේ නැහැ මේ ටික තමයි එන්නේ එල් එක පොඩ්ඩක් කියන්න. L Lද එන් එක පොඩ්ඩක්. N එක චුට්ටක් අන්තිම ගාන N එකනේ හා එල් එක පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්. L එක L L එක කරලා N එකට යන්න එන මේක ලියලා ඉවර නම් කියන්න මවකන් ඉවරයි සර්. හැමෝම මකන්නද මම ඔන්න මැකුවා ඔන්න බලන්න L එක L එක එන්නේ පුතා x එකතු කිරීම 1 බෙදීම 2 ඊළඟට x බෙදීම 3 සමානයි 8 ඔන්න ඔහොම මේකෙත් අපිට මෙන්න මේ භාග දෙක එකතු කර ගැනීම තමයි වඩා පහසු. මෙතන වරහන දාගත්ත අපි පොදු හරය ගන්නේ කුඩා පොදු ගුණාකාරකයනේ. කියන්න මට මෙතන මේ දෙන්නගෙන් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාවක් කුඩාම සංඛ්‍යාව. දෙකෙනුයි තුනෙනුයි ඉතිරි නැතුව බෙදෙන කුඩාම සංඛ්‍යාව කවුද? 6නේ. නේ දෙකේ තුනේ කුඩා පොදු ගුණාකාරය 6. ඒතොර 2 6 වෙන්න නම් කීයෙන්ද ගුණ වෙන්න ඕනේ? 2 6 වෙන්න මෙයා 3ෙන් ගුණ වෙන්න ඕන. එතකොට මෙයා 3ෙන් ගුණ වෙනවා. 3 6 වෙන්න මෙයා 2කින් ගුණ වෙන්න ඕන. එතකොට මෙයා 2කින් ගුණ වෙනවා. එතකොට උඩ එන්නේ ලවය හරයට අනුව 3 ගුණයක් x ධන 1 එකතු කිරීම 2x සමානයි 8යි. එතකොට පුතා මෙතන අපි ගත්තාම උඩ එනවා වරහන් ඉවත් කරාම එනවා 3x ධන 3 එකතු කිරීම 2x යට 6 මෙතන 8 දැන් පුතා 3x 2x එකතු වුණාම 5x ධන 3 බෙදීම 6 සමානයි 8 ඔතන තාව මේක යටින් එකක් දාගමු වරහන දාලා අපි හරහට ගුණ කරමු මෙහෙම
එතකොට එකෙන් ගුණ වුණාම එන්නේ 5x ධන 3 6වරකට 48යි. දැන් මොකද කරන්නේ අපි 3ක් දෙපැත්තෙන්ම අඩු කරා. මේ 3ට 3 ඉවත් වෙනවා. එතකොට 5x 48න් 3ක් අඩු කරාම 45යි. දැන් එහෙනම් එනවා පුතා 5x සමානයි 45යි. අපි මොකද කරන්නේ දෙපැත්තම අපි 5න් බෙදනවා. මෙයත් 5න් බෙදනවා. 5ට 5 ඉවත් වෙනවා. x 45 5න් බෙදුවාම 9යි. උත්තරේ 9යි. පැහැදිලිද? හරි සර්. හරිනේ. දැන් n එක. සර් චුට්ටක් තියන්න. හරි කියන්න. හරි සර්. හැමෝම ඉවරයි. මකන්නද පුතා? ආ සර්. ආ. ඊට පස්සේ එන්න එක පොඩ්ඩක් කියලා දෙන්න n එක පුළුවන්ද? තමයි කියලා දෙන්න හදන්නේ. හරි සර්. හරි. ඔන්න අපි එනවා n එකට. n එක x එකතු කිරීම 3 බෙදීම 2 අඩු කිරීම x එකතු කිරීම 1 බෙදීම 3 සමානයි 2යි. ඔන්න ඔහම තියෙනවා. එතකොට මෙතන වරහන අපි දාගන්න ඕන මුලින්ම. පහසුම වෙන්නේ මෙතන වරහන දාගන්න. ඊළඟට අපි ගන්නවා මෙතන පොදු හරය. මේක පොදු හරය. දෙකෙනුයි තුනෙනුයි ඉතිරි නැතිව බෙදෙන කුඩාම සංඛ්‍යාව පුතේ 6. එතකොට දෙකෙනුයි තුනෙනුයි ඉතිරි නැතිව බෙදෙන කුඩාම සංඛ්‍යාව 6. 2 6 වෙනවා කියන්නේ මෙයා 3න් ගුණ වෙන්න එපා. එතකොට මෙයා 3න් ගුණ වෙනවා. 3 6 වෙනවා කියන්නේ මෙයා 2කින් ගුණ වෙන්න එපා. එතකොට මෙයා 2කින් ගුණ වෙනවා. එතකොට මෙතන එන්නේ 3 ගුණයක් x ධන 3 අඩු කිරීම දෙගුණයක් x ධන 1. x ධන 1. දැන් එතකොට අපි ලවය අපිට දැන් තවදුරටත් සරල සුළු කරන්න පුළුවන් වරහන් ඉවත් කරමු. 3 වරක් x 3යි x 3 වරක් 3 9යි. ඍණ 2යි x ඍණයි ධනයි ඍණ 2 සමානයි 2. අපිට තව ලවය සුළු කරගන්න පුළුවන්. කොහොමද ලවය සුළු කරගන්නේ? එතකොට මෙතන 6. මෙතන පුතාලට පේනවා 3ix තියෙනවා ඍණ 2ix තියෙනවා. 3න් 2ක් අඩු වුණාම x 9න් 2ක් අඩු වුණාම 7යි. 7යි. සමානයි 2යි. දැන් අපි එනවා x එකතු කිරීම 7 බෙදීම 6 සමානයි 2යි. දැන් අපි මේ කිරීම 6 6 කරන්න 6න් ගුණ කරනවා. එතකොට පුතා 6ට 6 ඉවත් වෙනවා. x ධන 7 සමානයි 12යි. දැන් අපි 7 අයින් කරගන්න 7ක් අඩු කරනවා දෙපැත්තෙන්. 7ට 7 ඉවත් වෙනවා. x සමානයි 5යි. අපිට 7 මුලින්ම අයින් කරන්නත් පුළුවන් නේද? 7 මුලින්ම 6 අයින් කරන්න කලින් ඒ කියන්නේ ඔයා මෙහෙම කරන්නද හදන්නේ? ඒ කියන්නේ x එකතු කිරීම x එකතු කිරීම 7 බෙදීම 6 මෙතන 2යි. දැන් පුතා මොකද කියන්නේ 7ක් අඩු කරන්න කියලාද කියන්නේ මෙතනින්? මේම 7ක් අඩු කරන්න කියලාද? ඔව් සර්.
එහෙම කරොත් වැරදි නේද? පොඩ්ඩක් කල්පනා කරන්න. මේ 7 මේ සමස්තයෙන් අඩු වෙන්න නෙවෙයි ඉන්නේ. මෙතන මේ බලන්න මේ මෙතන ප්‍රකාශනය වෙන්නේ x ට 7ක් එකතු වී x ට 7ක් එකතු වී x ට 7ක් එකතු වී ලැබෙන අගය තමයි 6න් බෙදන්නේ. ලැබෙන අගය 6න් බෙදන්නේ. එතකොට අවසානයේ වෙන්නේ මේ මුළු අගය 6න් බෙදෙන එක. දැන් ඔයාට පුළුවන් ද සපත්තුවේ ලේස් ලියන්න නැතුව මේස් එක ගලවන්න? සපත්තුව දාලා තියෙනවා. ඒවා දැන් පිළිවෙලට නෙවෙයි කරන්නේ. ඒ කියන්නේ සපත්තුව ගලවන්න ඉස්සෙල්ලා මුලින්ම ලේස් ලියන්න එපා. ලේස් ලියලා තමයි මේස් එක ගලවන්නේ. දැන් ලේස් එක ලියන්න නැතුව මේස් එක ගලවන්න පුළුවන්ද? කරන්න බෑනේ. එහෙනම් මේ 6න් බෙදලා තියෙන එක අයින් කරගන්න නැතුව 7 අඩු කරගන්න බෑ. 6න් බෙදලා තියෙන දැන් අන්තිමට වෙන්නේ 6න් බෙදෙන එකනේ. x නම් සංඛ්‍යාවට 7ක් එකතු වෙලා එතකොට x එකතු කිරීම 7 හැදෙනවා. ඒ ලැබෙන සංඛ්‍යාව 6න් බෙදෙනවා. ඕක තමයි මෙයාගේ ගැලීම. මේ ගැලීම. දැන් ප්‍රතිලෝමය එනකොට විසඳනවා කියන්නේ මේකේ ප්‍රතිලෝමයනේ කරන්නේ. ප්‍රතිලෝමය කරනකොට එතකොට අපි 7 මුලින් අඩු කරන්න බෑනේ පුතේ. 6න් බෙදලා තියෙන එක තමයි අයින් කරන්නේ මුලින්. එතකොට 6ක් අපි අඩු කරනවා. 6ක් අඩු කරනවා. නේ? එතකොට 6ක් අඩු කරාම 6න් ගුණ කරනවා 6න් ගුණ කරනවා බෙදීමේ ප්‍රතිලෝමය. 6න් ගුණ කරොත් ඒක මෙයාව අයින් වෙනවා. කාටද මේ මෙතන එන අගයට? මෙතන තියෙන 2නේ. නේ? මෙතන 2ට තමයි අපි ඒක කරන්නේ. 2 6න් ගුණ කරනවා. එතකොට මෙයා 12යි. ඊළඟට එන එකන තමයි අපි 7ක් එකතු වෙලා තියෙන එකට විරුද්ධ එක 7ක් අඩු කරනවා. එතකොට 12න් 7ක් 5යි. ඔන්න ඔකයි වෙන්නේ. ඒ හින්දා 7 අඩු කරන්න බෑ 6න් බෙදන්න තියෙනකොට. බෙදන්න තියන්නේ අන්තිමට. මම කිව්ව එක ඔයාලට පැහැදිලිද? ඔව් සර්. නේ අපිට මේ ලේස් එක ලියන්න නැතුව අපිට මේස් එක ගලවන්න බෑ. මේ ක්‍රියාවලිය ප්‍රතිවිරුද්ධ පැත්ත හරියට වෙන්න එපා විසඳෙන්න නම්. සපත්තුව අපි නිදහස් කරගන්න නම් අර කරපු එකේ ප්‍රතිලෝමයේ අනුපිළිවෙලට වෙන්න ඕන. අනුපිළිවෙලට වෙන්න ඕන. ඒ අනුපිළිවෙල අපිට වෙන් කරලා ගියොත් තමයි එතන අපිට ඒක විසඳ ගන්න අපහසු වෙන්නේ. right. ඔන්න ඔහොමයි. තව තියෙනවද ගැටලු? තනියම හරි කමන්නේ පෞද්ගලිකව වශයෙන් ඔබට ගැටලු මතුවලා තියෙනවා නම් ඒවා අහලා විසඳ ගන්න. ඒකට තමයි මම මේ ඔබට උදව් කරන්න ඇවිල්ලා ඉන්නේ. සර් එච් එක කියලා දෙනවද? එච් එක. එච් එක. ඔව්. එච් එක මෙහෙම. 2යි m බෙදීම 3 අඩු කිරීම 3යි m බෙදීම 5 සමානයි 1. අර වගේම තමයි ඉතින් මේකේ. අපි මොකද කරන්නේ? මේ දෙන්නම අපි සුළු කරගමු. මෙතන විජීය භාග දැනුම භාවිතා කරලා. මෙතන පුතා 3යි 5යි පොදු හරය ගන්න. කුඩා පොදු ගුණාකාරයේ කීයද ගන්නේ 3යි 5යි? 3ෙනු ඉදුවම මට කියන්න 3ෙනු 5ෙනු ඉතිරි නැතුව බෙදෙන කුඩාම සංඛ්‍යාව 15 තමයි ගන්න. දැන් ඔයාම බලන්න 3 15 වෙන්න කීයෙන්ද මෙයා ගුණ වෙන්නේ? 5ෙන්. එතකොට මෙයාවත් ගුණ කරන්න ඕනේ කීයෙන්ද? 5ෙන්. මේ 5 15 වෙන්න කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 3ෙන්. මෙයාව කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 3ෙන්. දැන් උඩේ ඉන්නේ 5 වරක් 2 10යි. 10යි m 3 වරක් 3 9යි m සමාන 1යි. 10යි m ගෙන් 9යි m අඩු වුණාම m 1යි m එක කියන්නේ නැහැනේ අපි m බෙදීම 15 සමාන 1යි. දැන් ඉතින් යටින් මෙයා එක බෙදීම එක කිව්වට කමක් නැහැනේ ඕනම ගානක් එකෙන් බෙදුවොත් එමාගේම. අරස්කුලිතේ කරා දක්වා. m එකෙන් ගුණ කරා m සමානයි 15. m සමානයි 15. පැහැදිලිද? ඔව් සර්. දැන් අහන්න තව නැහැනේ ගැටලුනේ. දැන් එහෙනම් අපි අද දවසේ අලුත් දෙයක් දැන් ඔන්න හඳුනා ගන්න හදා. සමීකරණ වර්ග 3ක් කිව්වා. සරල සමීකරණ, සමගාමී සමීකරණ,
වර්ගජ සමීකරණ. දැන් එහෙනම් සමගාමී සමීකරණ පිළිබඳව මුලින්ම ඔයගොල්ලෝ 9 පන්තියේදී ඉගෙන ගන්නවා. ඊට පස්සේ 10 දිත් අපි ඒක ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරලා විසඳීම් කරලා 11ටත් යනවා ඒක. ඒ කියන්නේ 9 10 11 සමගාමී සමීකරණ පිළිබඳව ඔබ 9 10 11 දී අධ්‍යයනය කරනවා. 9 දී තමයි ආරම්භය ගන්නෙ. එහෙනම් දුවල පුතාලා මාතෘකාව ලියන්න සමගාමී සමීකරණ කියලා. සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ. හරි සර්. හරි. ඔන්න හොඳට අහගන්න. තේරෙන්නේ නැති තැන තිබුණොත් පුතා ඒ මොහොතේම අහලා විසඳ ගන්න. ඒක තමයි හොඳම දේ. ඒ මොහොතේම අහන්න. මම පුංචි අභියෝගයක් ඔබට දෙනවා. මොකද දෙන අභියෝගය? අභියෝගය තමයි මෙන්න මෙහෙම එකක්. x කියලා අගයක් තියෙනවා. අඥාතයක් දන්නේ නැහැ. නියත අඥාතය. y කියලා අගයකුත් තියෙනවා. තවත් අඥාතයක්. y කියලා අගයකුත් තියෙනවා. මේ දෙන්නගේ එකතුව පුතා 5යි. මේ දෙන්නගේ එකතුව 5යි. නම් x කීයද y කීයද? එකතුව 5ක් වෙන්න නම් x ට y ට කීය එන්න පුළුවන් අගයන් මොනවද? එක අගයක් දෙන්නේ අගයන් කීපයක් එනවා. කියමු බලන්න. x 3යි y 2යි. x 3යි y 2යි. x x 3යි 1යි y 4යි. x 1යි y 4යි. x 2යි y 3යි. x 4යි y 1යි. x 4යි y 1යි. තව ඔබට නිදහස තියෙන උත්තර ඉදිරිපත් කරන්න. x ඍණ 1යි y ධන 6යි y ධන 6යි. හරි. කවුද x බිඳුවයි y 5යි. ඔව් අර ඍණ 1යි ධන 6යි කිව්ව පුතාගේ නම පොඩ්ඩක් මට කියන්න. තිසෙන් තිසෙන්. අන්න තිසෙන් අර සීමාව ඒ කියන්නේ ඔබ හැමෝම දකින සීමාවෙන් එළියට ගියා. පොඩක් එළියට ගියා යා. දැන් මෙතනට වෙනකන් උත්තර දුන්නු හැමෝම දැක්කේ ධනාංගයන් විතරයි. අපි අර ප්‍රශ්නයක් ගැටලුවක් දකින්නකොට සමහර වෙලාවට අපි ඒ ගැටලුව යම් සීමාවක් අපි විසින්ම දාගන්නවා සීමාවක්. ඒ සීමාව තුල ඉඳගෙන තමයි අපි උත්තර දෙන්නේ. නමුත් ඒ අපි විසින් දාගත්ත සීමාවක්. එතනින් එහාට මේ ගැටලුවේ විසඳුම් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි මේ රාමුවකට කොටු වෙනවා. දැන් හැබැයි මේ තිසෙන් දැන් මෙතන ආරම්භයේ දුන්නනේ. ඒ ආරම්භයේ දුන්නට පස්සේ අන්න හිතන්න පුළුවන් අනිත් අයට. දැන් තව පුතෙක් කිව්වා මෙයා බිඳුවයි මෙයා 5යි කියලා නේ. ඒක හරි. තව උත්තර තියෙනවද? ඍණ 2යි 5යි. ඍණ 2යි 5යිද? ඍණ 2යි 7යි. ඍණ 2යි 7යි. තව තව ඕන තරම් ලියන්න පුළුවන්. මේකේ සීමාවක් නෑ පුතා. ඍණ 3යි 8යි. ඍණ 4යි 9යි. ඍණ 5යි 10යි. ඒ හින්දා මේකේ දැන් සීමාවක් නෑ. එතකොට මෙවැනි සමීකරණයක් සරල සමීකරණයක් වෙන්නේ නෑ. සරල සමීකරණයක් වෙන්න නම් දැන් අපේ සමීකරණ ගැන අපි කතා කරන්නේ මේ විෂය නිර්දේශයට අදාළ කොටස විතරයි. එතකොට අපිට ලැබෙන සරල සමීකරණවල සරල සමීකරණයක එක අඥාතයයි තියෙන්නේ. x නම් x ව මූලික වෙලා හැදේ. y නම් y ව මූලික වෙලා. එතකොට එවැනි සරල සමීකරණ දෙකයි x අඩු කිරීම එක සමානයි 5යි. නැත්තම් 3යි y බෙදීම දෙක එකතු කිරීම එක සමානයි 4යි. ඔය වගේ ඒවා. එතකොට මේ වගේ සරල සමීකරණයක
මේ අඤ්ඤාතයේ අගය හොයන එකනේ අපි කරන්නේ. මේ සමීකරණය සත්‍ය සමීකරණයක් බවට පත් වෙන අඤ්ඤාතයේ අගය හොයනවා. මෙයා සත්‍ය වෙනවා කියන්නේ මේකේ වම් අත පැත්තයි දකුණු අත පැත්තයි සමාන අගයන් ගන්න ඕන. මෙයා 5යි නම් මේ පැත්තත් 5 වෙන්න ඕන. මෙයා 4 නම් මේ පැත්තත් 4 වෙන්න ඕන. මුළු වටිනාකම මේ ප්‍රකාශනයේ 4 වෙන්න ඕන. එතකොට තමයි සමීකරණේ සත්‍ය සමීකරණයක් බවට පත් වෙන්නේ. එතකොට ඒ සඳහා y-ට ගත යුතු අගය. එතකොට අනිවාර්යයෙන්ම මෙතන ඉන්නේ x ට නිශ්චිත අගයක්. y-ට නිශ්චිත අගයක් එක අගයයි. එක උත්තරයයි එන්නේ. සරල සමීකරණයක එක උත්තරයයි එන්නේ. එක අගයයි. නමුත් මෙතන මාර ප්‍රශ්නයක්. මෙතන xy-ට එනවනේ විසඳුම් කුලකයක් ගණනාවක් එනවා විසඳුම්. සීමාවක් නැහැ. එතකොට මෙවැනි සමීකරණයක අඤ්ඤාත දෙක සඳහා නිශ්චිත විසඳුමක් ගොඩ නැගෙන්නේ නැහැ. නිශ්චිත විසඳුමක් ගොඩ නැගෙන්නේ නැහැ. හරි. එහෙමනම් නිශ්චිත විසඳුමක් ගොඩ නැගෙන්න නම් ඒ කියන්නේ x ට එකගේයි y ට එකගයක් විතරක් එන්න නම් මෙම අඤ්ඤාත දෙක මූලික වෙච්ච තව සමීකරණයක් අපිට ඕන. මේ අඤ්ඤාත දෙක මූලික වෙච්ච තව සමීකරණයක් අපිට ඕන. තව සමීකරණයක් අපිට ඕන. ඒක මම මෙහෙම ලිව්වොත් ඒක. ඔන්න බලන්න. x මම තව සමීකරණයක් ගන්නවා. x අඩු කිරීම y. x අඩු කිරීම y. x අඩු කිරීම y 7යි. x අඩු කිරීම y 7යි. නම් දැන් ඔබට අවස්ථාව මන් දෙනවා මනෝමෙන් ඔබ මට මේ සමීකරණ දෙකම තෘප්ත වෙන දෙකම සත්‍ය වෙන x හා y සඳහා ගයන් කියන්න බලන්න. මේ කොන්දේසි දෙක මිටු වෙන්න ඕන. කියන්නද ඕන ලියන්නද? නෑ මට කියන්න මම ලියන්න. මේ දෙකටම ගැලපෙන්න ඕන. ධන 2යි ඍණ 5යි. ධන 2යි ඍණ 5යි. බලමු x ද පුතා කිව්වේ මේ පැත්ත මෙයා y නේ. හරිනේ? ඔව් සර්. එතකොට 2යි ධන 2යි එකතු කිරීම ඍණ 5යි. ධන 2යි ඍණ 5යි. ඒ කියන්නේ 2 ඍණ 5. නේ? ධනයි ඍණයි ඍණ. ඒ කියන්නේ ඍණ 3යි. මෙතන තියෙන්නේ 5 නේ පුතේ. හරි. ඔව් උත්සාහ කරන්න. දෙන්නටම ගැලපෙන්න ඕන. ධන 6යි ඍණ 1යි. අන්න ගොඩ දැම්මා. කවුද අපිට ගොඩ දැම්මේ වැඩේ? නම කිසෙන්ද? මලික. මලිත. මලික ඔන්ලයින් වලට විතරමද සම්බන්ධ වුණේ? මගේ මෙර පන්ති වල මේ නම අහලා නැහැ මම. මලික කොයි කාලෙද සම්බන්ධ? ඔන්ලයින් වලට විතරයි. කොයිද පදිංචිය? මලික හිරණ. ඔව් මලික හරි. ඔයා මොකක් හරි ක්‍රමවේදයක් උදව් කරගත්තද නැත්නම් මනෝමයෙන් කරාද? ඔයා කොහොමද මේ උත්තරේ ගත්තේ කියන්නේ? ඔයා කිව්වේ මොකද්ද? x ට කීයද කිව්වේ y ට කීයද කිව්වේ කියන්නේ ආයි නැවත? මලික ධන 6යි ධන 6යි ඍණ 1යි. දැන් ඔයා මේ උත්තරේ ගොඩ නගපු විදිය මට පොඩ්ඩක් කියන්න. කාගෙන් හරි උදව් ගත්තද? හෘද සාක්ෂියට එකඟව කියන්න. උදව් ගත්තද? කවුරු හරි අක්කා කෙනෙක් අයියා කෙනෙක් වගේ ඉන්නවද? නැහැ. හරි. එහෙමනම් මෙතන ඔයා මේක ගත්තේ මනෝමයෙන්ද නැත්නම් මොකක් හරි ක්‍රමවේදයක් කරගත්තා? මොකක් හරි ක්‍රම ශිල්පයක් භාවිතා කරාද? ක්‍රම ශිල්පයක් භාවිතා කරාද? මලිකට අවස්ථාව. මට පොඩ්ඩක් කියන්න මලික. මෑස. නෑ. ඒ කියන්නේ මනෝමයෙන්. අගේ ආදේශ කරලා නිකම් හිතලා
තමයි ගත්තේ නේද? හරි. මාත් බලාපොරොත්තු වෙන්නේ එහෙම තමයි. එතකොට මම මෙතන මේ නම් දෙකක් සඳහන් කරලා නැති දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න වහාම නම් දෙක සඳහන් කරන්න නැත්නම් මම අයින් කරනවා. මට පොඩ්ඩක් අන්නේ දෙන්න. මෙතන නම් දෙකක් සඳහන් වෙලා නැහැ. මම නම සඳහන් වෙලා සම්බන්ධ වෙන්න ඕන අනිවාර්යයෙන්ම පන්තියට. පුංචි වෙලාවක් දෙන්නම් නම සඳහන් කරලා එතන රීනේම් කරගන්න නම ඇතුළත් කරන්න පුතා. රයිට්. ඔන්න මලික එතකොට ඔයා හරි. ඔයා උත්තරේ හරි. මේක මනෝමයෙන් ගත්තේ. තත්ත්වරදි ක්‍රමය තමයි ඕක කියන්නේ. අගයන් ආදේශ කරලා බලලා ගත්තේ මේ දෙකටම ගැලපෙනවා. මොකද බලන්න. ඔන්න බලන්න x 6යි 6න් එකක් අඩු වුණාම ඍණ 1යි කියන්නේ අඩු වෙනවනේ. 6න් එකක් අඩු වුණාම 5යි. ඊට පස්සේ මෙතන 6 අඩු කිරීම ඍණ 1. එතකොට 6 ඍණ ධන 1. එතකොට උත්තරේ 7යි. දැන් මට කියන්න ඕන වෙන්නේ මෙන්න මෙහෙමයි. එහෙනම් ඔබ තේරුම් ගන්න දැන් මේ උත්තර මේ අගයන් දෙක හැර ඔබට වෙන අගයක් තිබේද? මේ අගයන් දෙක හැර වෙනත් අගයක් අපිට ගන්න පුළුවන්ද මේ සමීකරණ දෙකම තෘප්ත වෙනවා කියන තත්ත්වය? එන්නේ නෑ පුතා. මේක නිශ්චිතයි. අනිවාර්යෙන්ම මේ අගයන් දෙක පමණයි. එහෙමනම් අඥාත දෙකක් සම්බන්ධ වෙලා ඔබට සමීකරණ ගොඩනගෙනවා නම් සමීකරණ දෙනවා නම් අඥාත දෙකක් සම්බන්ධ කරපු සමීකරණ දෙනවා නම් පුතා අඥාත දෙකට ගැලපෙන සමීකරණ දෙකක් දෙන්න ඕන. අඥාත දෙකක් නම් සමීකරණ දෙකක් තියෙන්න ඕන නිශ්චිත විසඳුම් හොයන්න. අඥාත තුනක් නම් සමීකරණ තුනක් තියෙන්න ඕන. එම අඥාත තුනට ගැලපෙන අඥාත තුනට ගැලපෙන සමීකරණ තුනක් තියෙන්න ඕන. අඥාත තුනක් නම් ඒ කියන්නේ අඥාත ගණනට සමාන සමීකරණ ගණනක් තියෙන්න ඕන. අඥාත ගණනට සමාන සමීකරණ ගණනක් නැත්නම් අපිට නිශ්චිත විසඳුම් හොයන්න බෑ. එක අඥාතයයි නම් එක සමීකරණයනේ ඕනේ. ඒකනේ සරල සමීකරණයක් වෙන්නේ. අඥාත එකකට වඩා වැඩි ගණනක් සම්බන්ධ වෙනවා නම් ඒ අඥාත ගානට අදාළ සමීකරණත් එතන ගොඩනැගිලා තියෙනවා නම් අන්න අපි එවැනි සමීකරණ හඳුන්වන්නේ ගණිතේ සමගාමී සමීකරණ කියලා. මේ තියෙන සමගාමී සමීකරණ යුගලයක්. ඒක සරලම සමගාමී සමීකරණ යුගලයක්. එතකොට මෙයාව විසඳන්නේ එතකොට අපි මනෝමයෙන් කරන්න ගියොත් ඔකට අපි කියන්නේ තත්ත්වරදි ක්‍රමය. අගේ ආදේශ කර බලන්න ගියොත් අපිට වෙන දෙයක් තමයි ඒක අර lucky by chance වගේ ඒ මොහොතේ තමන්ගේ දක්ෂතාවය අනුව තමයි උත්තරේ එන්නේ. කාලය ගත වෙනවා. අසාර්ථක ක්‍රමයක්. එහෙනම් මේක විසඳන්න අපි ක්‍රමයක් හොයාගමු. ක්‍රම එකක් නෙවෙයි ක්‍රම කිහිපයක් තියෙනවා. නමුත් වඩාම පහසු සුදුසු ක්‍රමයක් අපි මෙතනට ගමු. අවස්ථානුකූලව මම ඕගොල්ලන්ට තව මේකේ ක්‍රම කියලා දෙන්නම්. දැනට මම එක ක්‍රමයක් කියලා දෙන්න හදනවා. මොකද්ද කරන්නේ? ඔන්න හොඳට බලන්න. අපි කරන්නේ පුතා මේ දෙන්න නම් කරගන්නවා අපේ පහසුවට. මේ සමීකරණේ අපි අංක 1 කියලා ගන්නවා, මෙයාව අපි 2 කියලා ගන්නවා. දැන් මෙතන අඥාත දෙකක් තියෙනවනේ පුතා. අඥාත දෙකෙන් අපි එක අඥාතයක් අපි අයින් කරගන්න ඕන. ඒ කියන්නේ මේ දෙන්නගෙන් එකක් ඉවත් කරලා අපි සරල සමීකරණයක් හදා ගන්නවා. අර ඉතුරු අඥාතේ මූලික වෙලා. දැන් කාවද ඉවත් කරන්නේ? දැන් x වද මෙතන වඩා පහසුවෙන් ඉවත් කරන්න පුළුවන් y වද. දැන් ඒක අපි තීරණය කරනවා. ඔයා ඇයි y කියලා තීරණය කරේ? ඒකට මට ධන ඍණ දෙකක් තියෙන හින්දා. ධන ඍණ. ඒ කියන්නේ ඔයා කියන්නේ පුතා මෙතන ධන ඍණ ලකුණු දෙක තමයි ඔයා මෙතන බැලුවේ නේ. හරි මම ඔයාට මම මෙහෙම දැම්මොත් එහෙම ඔන්න ඔයා මට උත්තර දෙන්න. මෙතන තියෙන්නේ 2y මෙතන 3y. දැන් ඔයා ධන ඍණ විතරයිනේ බලන්නේ. දැන් එතකොට y වද වඩා පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්. ඇස මට උත්තරේ දෙන්න. ඇයි එහෙනම් එහෙම වෙන්නේ නැත්තේ?
එහෙනම් ඔයා ඉස්සෙල්ලා තීරණය කරේ y ගේ සංගුණකයේ ලකුණ නම් ලකුණම නෙමෙයි පුතා අපි මෙතන බලන්න ඕනේ. ලකුණම නෙවෙයි. දැන් ඔයාලට තේරෙනවනේ මෙතන y ඉවත් කරන්න අපහසුයි කියලා. එහෙනම් x තමයි ඔයාලට තීරණය වෙන්නේ. හේතුව අපි බලන්න ඕන පුතා සංගුණකය. මේකේ අපි සංගුණකය බලන්නේ. මොකද්ද මේ ඔබ දන්නවනේ වීජීය පදයක් ගත්තාම මම උන 7 පන්තියට බහිනවා. දැන් 2x කියන වීජීය පදය ගත්තාම මේ වීජීය පදයේ තියෙනවනේ පුතා මේ x කියන්නේ අඥාතය. මේකට අපි කියන්නේ අඥාතය. ඉස්සර අපි ඔකට කිව්වා වීජීය කාණ්ඩය කියලා. නේ වීජීය කාණ්ඩය. දැන් මේ x කියන්නේ අඥාතය. නේද යසස්? x කියන්නේ යසස් මොකද්ද? අඥාතය. අඥාතේස. ඔව්. එතකොට ඒ අඥාතයේ එතකොට මේ අඥාතයේ සංගුණකය තමයි 2. මේ අඥාතයේ සංගුණකය කීයද 2? 2 කියන්නේ ධන 2. අඥාතයේ සංගුණකයේ ධන 2. නේ? අඥාතයේ සංගුණකයේ ධන 2. එහෙමනම් අපි මෙතන බලන්නේ සංගුණකයේ දිහා. මොකද්ද මෙතන සංගුණකය? මෙතන නොපෙනුනාට මෙයාගේ සංගුණකයේ ධන 1යි. මෙයාගේ සංගුණකයේ ඍණ 1යි. මෙතන නොපෙනුනාට ඔබ දන්නවා මෙයාගේ සංගුණකයේ ධන 1යි මෙයාත් ධන 1යි. හරිනේ. පළවෙනියෙන්ම මේ දෙන්නගෙන් එක අඥාතයක් අයින් කරගන්න එපා. එහෙනම් අපිට ඉතා පහසුවෙන් අයින් කරන්න පුළුවන් වෙන්නේ සංගුණක සමාන අඥාතය. සංගුණක සමාන එක්කෙනා. ඉතින් එහෙම බැලුවාම මේ දෙන්නගෙම සංගුණකේ සමානයි මේකත් 1යි මෙයත් 1යි. සංගුණක සමානයි. මේ දෙන්නගෙන් ඕනම එක්කෙනෙක් අයින් කරන්න ලේසි. හැබැයි සංගුණක සමාන ලකුණ අසමාන නම් අපිට එයාව අපිට මේ සමීකරණ දෙක එකතු කරපු ගමන් අයින් වෙනවා. සංගුණක සමානයි ලකුණ අසමානයි. ඒතකොට ධන 1යි ඍණ 1යි යාව ගමන් බිඳුව වෙනවනේ. මෙයාවත් අයින් කරන්න පුළුවන් එකතු කරලා නෙවෙයි අඩු කරලා. මම කියන එක පැහැදිලිද? පළවෙනිම ඔබ තීරණය කරන්න ඕන සමගාමී සමීකරණය බැලුවාම ඔබට දෙන්නේ අඥාත දෙකක ඒවා විතරයි. අඥාත දෙකෙන් මොන අඥාතයේද ඉවත් කරන්න පහසු කියන එක ඔබ තීරණය කරන්න ඕන. ඒ ඉවත් කරන්න පහසු වෙන්නේ එයාගේ සංගුණක සමාන වුණොත්. සංගුණක සමාන නම් ඊළඟට ඉවත් කරන්න ඒ සමීකරණ දෙක එකතු කරන්න ඕනද අඩු කරන්න ඕනද තීරණය කරන්න ඕන. එකතු කරන්නේ සංගුණකවල ලකුණ විරුද්ධ වුණොත්. සංගුණකවල ලකුණ විරුද්ධ නම් අපි එකතු කරනවා. සමාන නම් අපි අඩු කරනවා. ඕක තමයි තීරණය. එහෙනම් ඔන්න දැන් අපි පෙර ඒක තීරණය කරා. දැන් එහෙනම් අපි ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා y 1යි 2යි එහෙනම් අපි එකතු කරනවා. ඔන්න බලන්න. 1 එකතු කිරීම 2 කරන දේ අපි මෙහෙම පෙන්නන්න ඕනේ. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට අපි එහෙනම් මේකේ වම් අත පැත්ත මේ සමීකරණේ වම් අත පැත්ත මේ දකුණු අත පැත්ත. වම් අත පැත්ත වෙනම x එකතු කිරීම y එකතු වෙනවා. එයාට එකතු වෙනවා. කවුද? x අඩු කිරීම y. දකුණු අත පැත්ත 5යි 7යි එකතු වෙනවා. ඔන්න පුතා දැන් මොකද වෙන්නේ? ධන 7යි ධන y ඍණ y ඉවත් වෙනවා. දැන් xx 2ix වෙනවා. 7යි 5යි 12 වෙනවා. දැන් සරල සමීකරණයක්. දැන් සරලයි. දැන් මොකද කරන්නේ අපි? දෙපැත්තම බෙදනවා දෙකෙන්. එතකොට මේ දෙකට දෙක ඉවත් වෙනවා. x සමානයි 12 දෙකෙන් බෙදෙනවා. උත්තරේ 6යි. ඔන්න x 6 ආවා. නේ x 6යි. ඊළඟට අපි එනවා y හොයන්න. අපි මොකද කරන්නේ දැන්? දැන් x සමානයි 6
අපි ආදේශ කරනවා මේ සමීකරණ දෙකෙන් කැමති එකකට. කැමති කියන්නේ පහසු එකකට. මට පහසු එක. අන්න අපි කියනවා x සමානයි 6 එකට ආදේශය කියලා. කරන දේවල් මෙහෙම ලියන්න ඕන. බලන කෙනාට පහසු වෙන්න ඕන. ඊළඟට මොකද කරන්නේ එහෙනම්? ඔන්න බලන්න එහෙනම් x වෙනුවට අපි 6 ආදේශ කරා. 6 එකතු කිරීම y සමානයි 5යි. එහෙනම් අපිට දැන් 6 ඉවත් කරගන්න නම් දෙපැත්තෙන්ම අපි 6ක් අඩු කරගන්නවා. මෙයාගෙනුත් 6ක් අඩු වෙනවා. එතකොට 6ට 6 ඉවත් වෙනවා. y සමානයි 5න් 6ක් අඩු වුණාම පුතා ඍණයි. අන්න අපි අවසානයේ ලියනවා එම නිසා විසඳුම් x සමානයි 6යි y සමානයි ඍණ 1යි. ඔන්න තේරුණාද? ඔව් සර්. කාට හරි අපහැදිලි නම් දැන් ටක් ගාලා කියන්න. දැන් මෙච්චරයි මට මෙන්න මේකයි ඔබේ ඔළුවේ තියෙන්න ඕන මේක. ඕවා පොතේ තිබුණට වැඩක් නැහැ පුතා. පොත්වල දැන් ඔයගොල්ලන්ගේ ඔය පෙළ පොතේ තියෙනවනේ හරි අසගේට විස්තර කරලා. ඕගොල්ලන්ට පෙළ පොතේ ඕන තරම් හරි පෙළ පොතේ තියෙනවා. නමුත් ඔබට ඒක ඇඟට ගිහිල්ලා නැහැනේ. ඔබ සමහරවිට ඒක අධ්‍යයනය කරන්න නැති කමනේ. අධ්‍යයනය කරන්න ඕන ඇඟට යන්න ඕන. දැන් ඔබට මම දැන් කියලා දෙන මොහොතේ ඔයගොල්ලන්ට ඇඟට යන්න ඕන වැඩි. ඇඟට මොළේට යන්න ඕන වැඩි. ඊට පස්සේ නැවත අප්ඩේට් වෙන්න ඕන, මෙනෙහි කරන්න ඕන, ස්මරණය කරන්න ඕන. මොකද්ද අර තාක්ෂණය කොතනද? මෙතන ටෙක්නික් එක මොකක්ද? අඤ්ඤාත දෙකෙන් එකක් අයින් කරගන්න ඕන. ඒක තමයි පළවෙනිම තීරණය. එසේ අයින් කරගන්න නම්, ඉවත් කරගන්න නම් වඩා පහසු අඤ්ඤාතයේ වෙන්නේ සංගුණක සමාන වෙන එක්කෙනා. එතකොට සංගුණක සමාන එක්කෙනෙක් ඒ තුල දැන් 9 සීමාව 9 ඔබට දෙන සමගාමී සමීකරණවල පුතේ සංගුණක සමාන අවස්ථා තියෙන ඒවා විතරයි දෙන්නේ. සංගුණක සමාන අවස්ථා තියෙන ඒවා විතරයි 9 දී දෙන්නේ. 10 දී ඕගොල්ලන්ට දෙනවා පුතා සංගුණක අසමාන අවස්ථා. මම මේකේ අන්තිම දැන් මේක අපි සාකච්ඡා කළා අන්තිමට මම 10 එකක් ඕගොල්ලන්ට හදන විදිහ කියලා දෙන්න. සංගුණක අසමාන අවස්ථා තියෙනවා. 10 දී යන්නේ අසමාන අවස්ථා. ඒතකොට අපි තව අමතර සමීකරණ ගොඩනගලා සංගුණක සමාන කරගෙන යන්න වෙනවා. 11ට ගියාම එන්නේ භාගමය පද වීජීය භාගයන විදිය. ඒ කියන්නේ අපි ගත්තොත් 3x බෙදීම 2 එකතු කිරීම 5යි y බෙදීම 4 සමානයි 10යි. ඊළඟ එක දෙනවා අපිට 5යි x බෙදීම 4 අඩු කිරීම 2යි y බෙදීම 3 සමානයි 12යි. භාගමය පද තියෙන සමගාමී සමීකරණ තමයි 11 දී. ඔන්න ඕකයි මේකේ ගැටීම. 9 දී ඔයගොල්ලන්ට සමගාමී සමීකරණ හඳුන්වලා දෙන අතර වාරේ සංගුණක සමාන අඤ්ඤාත පද තියෙන සමීකරණ විතරයි විසඳන්නේ. 10ට යනකොට ඔබ අඤ්ඤාත වල සංගුණක අසමාන අවස්ථා තමයි ලැබෙන්නේ. 11ට යනකොට භාගමය අවස්ථා එනවා. සංගුණක අසමාන. එහෙනම් මේ කොටස් දෙක ගොඩ දාගන්න නම් 9 පදිය පැනගන්න එපා පුතා. මේක පදි පෙළක් වගේනේ. මෙහෙමනේ යන්නේ. එහෙනම් ඔබ මේ හරියට අඩිය තියාගන්න එපා. මේ අඩිය තියාගත්තේ නැති එක්කෙනා ලිස්සල වැටෙනවනේ ඊළඟ එක තියාගන්න බෑනේ. එහෙනම් මේ අඩිය හරියට තියාගමු සිහි කල්පනාවේ. හරි? right. ඔන්න එහෙමනම් මේක තියාගන්නකො ඉස්සෙල්ලා. නෑ මම සමීකරණ ගැන පොඩි අදහසක් දුන්නේ නෑනේ. ලියන්න මෙහෙම පොඩ්ඩක්. පුංචි සටහනක්. අඤ්ඤාත එකකට වඩා අඤ්ඤාත එකකට වඩා අඩංගු සමීකරණ විසඳීමේදී අඤ්ඤාත එකකට වඩා අඩංගු සමීකරණ විසඳීමේදී
අඥාත එකකට වඩා අඩංගු සමීකරණ විසඳීමේදී විසඳීමේදී එම අඥාත ගණනට සමාන ඊට අනුරූප සමීකරණ තිබිය යුතුය. අඥාත ගණනට සමාන ඊට අනුරූප සමීකරණ තිබිය යුතුය. අපේ මේ අඥාත එකකට වඩා අඩංගු සමීකරණ විසඳීමේදී කියන තැන ඉඳන් පොඩ්ඩක් කියන්නකෝ සර්. අඥාත එකකට වඩා වැඩි ගණනක් සම්බන්ධ සමීකරණ විසඳීමේදී එම අඥාත ගණනට සමාන ඊට අනුරූප සමීකරණ තිබිය යුතුය. එම අඥාත ගණනට සමාන ඊට අනුරූප සමීකරණ තිබිය යුතුය. හරිද? හරි සර්. එසේ ගොඩනැගෙන සමීකරණ සමගාමී සමීකරණ ලෙස හඳුන්වයි. සමගාමී සමීකරණ ලෙස හඳුන්වයි. right. උදාහරණ 1 කියලා ලියලා මේ සමීකරණේ ලියලා කොටු කරගෙන ඊට පස්සේ අර විසඳීම පෙන්නන්න. මම මේ උදාහරණයක් ගත්තේ. මේ උදාහරණ 1. දැන් මේක අපි විසඳපු විදිය පැහැදිලිව පෙන්නන්න. ටිකක් ඉක්මන් කරමු. අපි එදා මේ ඔයගලන්ට මම අමතර දවසක් අමතර නෙවෙයි එදා පොයේට දවසක් දැම්ම නේද පන්තියක් මේ කරේ කවුදද සිකුරාදා හවස නේද ගිය සිකුරාදා නේද හවස නේද කරේ සිකුරාදා 3ට කරේ සර්. ඔව් සර්. ඔව් අපි මෙහෙම කරමු. දැන් මම පොඩ්ඩක් ප්‍රමාද වුණානේ මම මේ ස්ටාෆ් මීටින් එකේ ඉඳලා අද මම දැන් 10න් පස්සේ ඕගොල්ලන්ව තියාගන්නේ අද එතකොට 10ට පන්තිය ඉවර වුණාම ආයි ලබන සිකුරාදා මම ආයි පන්තිය දානවා. එදා දාපු වෙලාවට මම පොඩ්ඩක් ඒක මතක් කරන්නම්. කවදද අපි දැන් එදා දැන් මේ කවුද සිකුරාදා කීයටද? හවස 3ට සර්. හවස 3ට 5 වෙනකන් නේ. 3 ඉඳන් 5 වෙනකන්. හරි. ඔන්න පුතේ මේ 3 ඉඳන් 5 වෙනකන් මම ආයි මේ පන්තිය දානවා. ඉතිරි මේ ලබන සිකුරාදා කියන්නේ හෙටනේ. හෙට 3 ඉඳන් 5 වෙනකන්. හරි හෙට 3 ඉඳන් 5 වෙනකන්. හෙටද? හෙට බ්‍රහස්පතින්ද? අනිද්දා. සිකුරාදා අනිද්දා. හරි. අනිද්දා දානවා. හරි. මේ මොකද මේ අද 10ට ඉවර කරමු. 10න් පස්සේ යන එක මොකද මදි. අපි 10ට ඉවර කරලා මේක දැන් මම තව අපි කතා කරමු තව ගානක් දෙකක් හදමු. හරි. right. දැන් ඉක්මනට ලියා ගන්න.
හරි සර්. හරිනේ? right. හැමෝම ඉවරයිනේ? ඔන්න මම තව ගැටලුවක් ගන්නවා. ඔන්න දැන් දෙවෙනි උදාහරණය මම ඔබට අවස්ථාව මනෝමයෙන් කරන්නත් දෙනවා. ඔන්න බලමු ඔබ මනෝමයෙන් කවුද දක්ෂ ඉක්මනට කියන්න කියලා. මම ගන්නවා A එකතු කිරීම B A එකතු කිරීම B පුතා 3යි. A අඩු කිරීම B 13යි. කාටද කියන්න පුළුවන් A B ගේ අගය? අර දැන් විසඳන්න නැතුව මම මේ මනෝමයෙන් දුන්නේ අවස්ථාව. x සමානයි 8යි. x සමානයි 8යි. x නෙවෙයි A. a සමානයි 8යි. A 8යි. B ඍණ 5යි. B 5යි. ඍණ 5යි සර්. A B ඍණ 5යි. A 8යි B ඍණ 5යි. හරි. දැන් හදමු එහෙමනම්. දැන් එහෙනම් ඉස්සෙල්ලා කරා වගේ පටන් ගමු. හරි. මොකද මුලින් කරන්නේ? ඔන්න මාත් එක්කම දැන් කරන්න යා. සමීකරණ දෙක ලියන්න. මුලින්ම සමීකරණ දෙක ලියන්න. 1 2 කියලා අපි අංක කරගමු. ඔතනට එන්නකෝ. දැන් මම ඉවර වෙනකොට ඔයගොල්ලෝ ඉවර වෙන්න ඕන වැඩේ. හරි. ඊළඟට දැන් කවුද ඉවත් කරන්න පහසු? දැන් අමුතුවෙන් වෙන තැන්වල ලියලි ඉන්න ඕනේ නැහැ. දැක්ක ගමන් කියන්න. B. එහෙනම් මොකද කරන්න ඕනේ? 1 එකතු කිරීම 2. 1යි 2යි එකතු කරන්නකො බලන්න. එහෙනම් වම් අත පැත්ත වෙනම එකතු කරන්න. දකුණු අත පැත්ත වෙනම එකතු කරන්න. එතකොට කොහොමද මෙතන A එකතු කිරීම B එකතු කිරීම A අඩු කිරීම B මේ පැත්ත 3 එකතු කිරීම 13. දැන් මොකද වෙන්නේ? මෙතන B ට B ඉවත් වෙනවා. එතකොට මෙතන A 2යි සමානයි 16යි. දැන් මොකද කරන්නේ? දෙකෙන් බෙදුවා. මෙයත් දෙකෙන් බෙදුවා. 2ට 2 ඉවත් වුණා. A සමානයි 8 එනවා. දැන් එහෙනම් A සමානයි 8 අපි 1ට ආදේශ කරමු. 1ට ආදේශය. 1ට ආදේශ කරන්න බලන්න. එතකොට A 8යි. එකතු කිරීම B සමානයි 3යි. 8 එකතු කිරීම B සමානයි 3යි. එතකොට මේකෙන් 8ක් අඩු කරා. මෙයාගෙනුත් 8ක් අඩු කරා. 8ට 8 ඉවත් වුණා. B සමානයි 3න් 8ක් අඩු කරාම කියලා ඍණ 5යි. අන්න අපි දුවයිම නිසා A සමානයි 8යි B සමානයි ඍණ 5යි. කවුරුද විසඳු? මෙහෙම ලියන්න ඕන පුතා. ඔන්න ඔහොමයි. සාමාන්‍යයෙන් මේ වගේ ගානකට පුතේ ලකුණු දෙන්නේ මෙහෙමයි. මෙන්න මේ තීරණය ගන්නවට එකතු කරන බව තීරණය කරාට එක ලකුණක් දෙනවා. 8 ගත්තට එකක් දෙනවා. ඊට පස්සේ ආදේශ කරාට එකක් දෙනවා. ඍණ 5 ගත්තට එකක් දෙනවා. දැන් සාමාන්‍ය පෙළ නම් මේ උත්තරේ මෙන්න මේ ආකාරයට ඉදිරිපත් කරනවටත් එකක් දෙනවා. ලකුණු 5
අකුණු පොකුරක්. අකුණු පොකුරක්. ආවද හැමෝටම පැහැදිලි? ඔන්න අපි තව ගැටලුවකට යන්න හදයි. ඔන්න සූදානම්ද? හරි සර්. right. මෙන්න අපේ ඊළඟ ගැටලුව උදාහරණ 3 බලන්න ඔබ මනෝමයෙන් ඉස්සෙල්ලා කියන්න බලන්න. කවුද බලමු දක්ෂ? ටිකක් මම වෙනස් කරනවා දැන්. 2න් එකතු කිරීම n සමානයි 10යි. m අඩු කිරීම n. m අඩු කිරීමෙන් 2යි. කාටද කියන්න පුළුවන් mn වල අගය? මනෝමයෙන්. m සමානයි 4යි. m සමානයි m සමානයි 4යි. n සමානයි 4යි n සමානයි 2යි. 2යි. අච්චු පොතේ 78 වෙනි පිටුව බැලුවා. නේද යසස්? මම දැක්ක හරවනවා. හැරෙව්වනේ දෙන්නම අච්චු පොතේ 78 වෙනි පිටුව හරවලා බලලා නේද කිව්වේ උත්තර දෙක. මං එහෙම කිව්වොත් මං හරිද වැරදිද? මට උත්තරයක් ඕන. දෙන්න මට උත්තරයක් ඕන. හරිද වැරදිද මම? මගේ උපකල්පනයක් මං කරේ. අනුමානයක්. හරිද වැරදිද? වැරදි සර්. මම වැරදි. ඔව් සර්. හරි එහෙනම් මම පිළිගන්නවා මම වැරදි. හරි එහෙමනම් බොහොම හොඳයි. ඔබ මට විශ්වාසයි. හරි විශ්වාසයි. මම අනුමානයක් කිව්වේ. බොහොම හොඳයි. ඔබට ඒ අගයන් දෙක එකපාර පෙවුනා නම් අනිවාර්යයෙන්ම ඔබ එහෙනම් ගැටලුවත් එක්ක හොඳට ඉඳලා තියෙනවා. ටක් ගාලා මේක අල්ලගන්න තව කියන්නේ. උත්තර දෙක හරි. දැන් අපි විසඳමු එහෙමනම්. හරිද කියලා බලන්න යසස් පුතා. අපි මේක විසඳමු. එහෙනම් ඔන්න ආරම්භයේ ඊට ඉස්සෙල්ලා අපි දැන් මේක කොපි කරලා දැන් අපි සමීකරණ දෙක ලියාගමුකෝ නැවත. 2m එකතු කිරීමෙන් සමානයි 10යි. m අඩු කිරීමෙන් සමානයි 2යි. සමානයි 2යි. හරි. අපි මේක 1 2 කියලා නම් කරගමු. 1 2. දැන් මට කියන්න මෙතන මොන අඥාතයේද ඉවත් කරන්න ලේසි? උත්තර දෙන්න. n මේ m ගේ සංගුණකය මෙතන 2යි. මෙතන 1යි. m ගේ සංගුණක සමාන නැහැ. n ගේ මෙතන 1යි 1යි. n ගේ සමානයි. දැන් එහෙනම් 1යි 2යි එකතු කරනවද අඩු කරනවද? එකතු කරනවා. ලකුණ අසමානයි. හරි වැඩේ පටන් ගන්න එන 1යි 2යි එකතු කරා. එකතු කරගෙන වැඩේ යන්න. කරගෙන යන්න එහෙනම්. එතකොට එන්නේ 2m ධන n එකතු කිරීම m ඍණ n සමානයි 10 එකතු කිරීම 2. දැන් මොකද වෙන්නේ? දැන් මෙතන ධන n ඍණ n ඉවත් වෙනවා. මෙතන එනවා 2m n 3m 10යි 2යි 12යි 10යි 2යි 12යි. එතකොට අන්න හරි. 9m 3ෙන් බෙදෙනවා 12 බෙදෙනවා. මෙයා 3ෙන් බෙදෙනවා. m සමානයි 4යි. මෙයා 3ෙන් බෙදෙනවා. මෙයා 3ෙන් බෙදෙනවා. 3ට 3 ඉවත් වෙනවා. m සමානයි 4යි. m සමානයි 4යි. දැන් අපි මොකද කරන්නේ? m සමානයි 4 කාටද ආදේශ කරන්නේ? ආදේශ. දෙකටද එකටද? මේ දෙකට ඍණාගයන් තියෙනවා නේද? එකට ආදේශ කරමු. එකට ආදේශය
එකට ආදේශය. එතකොට මෙතන 2 ගුණ 4 එකතු කිරීම n සමානයි 10යි. දෙවරක් අතර 8යි. මෙතන n සමානයි 10යි. දැන් මොකද කරන්නේ අපි? දෙපැත්තෙන් 8ක් අඩු කිරීම කරලා අඩු කරනවා. 8ට 8 අයින් වෙනවා. n සමානයි. දැන් කොහොමද එන්නේ? දෙක n සමානයි 2යි. අන්න අපි කිව්වා එම නිසා විසඳුම් n සමානයි 2යි n සමානයි 4යි. අය අසස් පුතයි අනිත් පුතයි කිව්වා හරි නේද? ඕන්න දැන් ඇඟට ගියාද පොඩ අර නිකන් අර සයිනෝෆාම් එන්නත ගහනවා වගේ දැන් පොඩ ඇඟට යන්න ඕන. තාම ඔයගලන්ට ගෙහෙවි නෑ ඒක නේද? මේක දැන් ඇඟට යන්න ඕන. ඊයර සංගලවරණක් දාන්න මෙතන ඒ අර යුගලයක් බව පෙන්නන්න. ඒක නිකන් ඒක අත්‍යවශ්‍ය කාරණාවක් නෙවෙයි. මටත් සමහරවිට පුරුද්දට දානවා ඒක මේ යුගලයක් බව පෙන්නන්නේ විසඳුම් දෙක. නොදැම්ම කියලා කමන්නේ ආ. සම්මතයක් නෙමෙයි. ඔව් කියන්නේ මේක දෙකට ආදේශ කරලා පොඩ්ඩක් පෙන්වන්න. දෙකට ආදේශ කරොත් පුතේ m සමානයි 4 දෙකට ආදේශය. එතකොට එන්නේ m කියන්නේ 4 අඩු කිරීම n සමානයි 2යි. එතකොට අපිට මෙහෙම කරන්නත් පුළුවන්. ඔයාලට මම කියලා දීලා ඇති මෙතන මේ ඍණ එන්නේ පුතේ තියෙන්නේ ඍණ n. අපි ඍණ n මේ පැත්තට තල්ලු කරමු. තල්ලු කරන්නේ නැහැ. ඕක ප්‍රත්‍යක්ෂ. මෙයාව මෙහි පැත්තට ගත්තොත් එයා මොකද වෙන්නේ? ධන n වෙනවා. 2 මොකද කරන්නේ අපි? 2 මේ පැත්තට තල්ලු කරගමු. 2 මෙහාට. එතකොට ධන 2 මේ පැත්තට එනකොට මොකද වෙන්නේ? ඍණ 2 වෙනවා. එතකොට 4 ඍණ 2 අඩු කිරීම 2යි. එතකොට n සමානයි 2යි. ඔය අපි ෂෝට් කට් එකක් කරේ. ඇත්තම තියරි එක වෙන්නේ මේකනේ 4 අඩු කිරීම n සමානයි 2යි 4 එකතු වෙලානේ තියෙන්නේ. එතකොට අර එකතු වෙලා තියෙන 4 අයින් කරන්න පුතේ 2 4ක් අඩු කරන්න ඕන. එතකොට මෙතන ඍණාගයන් ගෑවෙන එක බලක්ව ගන්නයි මම අරම කරේ. එතකොට මෙතන ඉන්නේ ඍණ n. ඍණ n සමානයි 2කින් 4ක් අඩු වුණාම ඍණ 2යි. එතකොට අපි කරන්නේ දෙපැත්තම ඍණ එකෙන් බෙදනව නැත්නම් ගුණ කරනවා. ඍණ එකෙන් බෙදුවාම මෙයා ධන වෙනවා මෙයාත් ධන වෙනවා. ඉතින් ඔන්න ඔය වැඩේ අයින් කරගන්න තමයි අපි මේ පද මාරු කරගන්නේ. තේරුණාද දුව? ඉතින් ඊට වඩා ලේසි අපිට මෙයාව ආදේශ කරාම අර ඍණාගයන් ගෑවෙන්නේ නැහැ. එතනදී ඔයගොල්ලෝ හරි තේරීමක් කරන්න ඕන. එහෙමනම් මම මෙතනින් එහාට ඕගොල්ලන්ව තව ගෙනියන්නේ නැහැ. පුතාලට හැබැයි අභ්‍යාසයට දැන් අත තියන්න පුළුවන්. අභ්‍යාසයට අත තියන්න පුළුවන් පුතේ. නිදසුන් ගණන් ඉස්සෙල්ලා හදන්න. මම මේ අන්තිමට හැදුවේ පොතේ තියෙන නිදසුන් ගාන. ඒවත් හදන්න මේ මම කියා දුන්නු කාරණා එක්ක පුතාලා හොඳ දරුවෝ වගේ මෙන්න මේ සතහ මේ පෙළ පොත මම නිතර කියන්නේ ඔබේ හොඳම යාළුවා මේ පෙළ පොත කරගන්න. කුංචි ඉක්මීමක් සංයමයක් ඇතිව මේ පොතේ තියෙන කාරණා නිදහස් මනසින් කියවලා බලන්න. අදහස හිතට ගන්න. තේරෙන්නේ නැති තැන් දෙතුන් සැරයක් පැන්සල තිය කියවලා බලන්න. පළමුව ඔබට මේකට හුරු වෙන්න අමාරු වෙයි. දැන් හුරු වෙච්ච දරුවෝ ඉන්නවා. හුරු වෙන්න අමාරු වෙයි. හිත කය සංවර තියාගෙන මේ කරන්න බැරි වෙයි. හැබැයි ඔබ දැඩි අදිෂ්ඨානයකින් මේ වැඩේට අනුගත වුණොත්, ඇබ්බැහි වුණොත් ඕගොල්ලන්ගේ ගමන පුතා කාටවත් වළක්වන්න බෑ. එතකොට අපිට මේ වගේ ඕගොල්ලන්ට උගන්වන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ කරුණු කාරණා හොයාගෙන යනවා. අපිට කුංචි උදව්වයි දෙන්න ඕනේ. පොඩි කූණියක් ගහලා දෙන්නයි ඕනේ. ඉනිමම් බඳින්න ඕනේ නැහැ. ඉනිමම් බඳින්න ඕනේ නැහැ. කූණියක් ගහලා දුන්නා නම් ඕගොල්ලෝ නැගගෙන යනවා. මේ පෙළ පොත හොඳට අධ්‍යයනය කරන්න. දැන් මේ ලැබිලා තියෙන කාලය අර්ථවත්ව ගත කරන්න නම් ඔබට ওই ලැබිලා තියෙන පෙළ පොත් ටික හරියට අධ්‍යයනය කරන්න. වෙන මොනවත් ඕනේ නැහැ. ඒ වෙයි ගැටලු තමයි ඔබ මාත් එක්ක කතා කරලා විසඳ ගන්න ඕනේ. මේ පෙළ පොත්වලත් යම් පුංචි තැන් තියෙනවා පරස්පර තැන්. ඒවත් ඔබට මතුවෙනවා මේවා කරනකොට.
ඔන්න මේ නිදසුන් ගණන් හදන්න තනියම බලන්න උත්තර චෙක් කරලා බලන්න. ඊට පස්සේ බලන්න අභ්‍යාසෙත් මේක නිදසුන් ගණන් ගොඩක් තියෙනවා දැක්කනේ. නිදසුන් ගණන් 4ක් තියෙනවා. ඊට පස්සේ අභ්‍යාසයට යන්න තියෙනවා. අභ්‍යාසයේ පුළුවන් තරම් හදන්න. මේව ගණන් හදලා ඉවුනොත් මම 10 පන්තියේ ගණන් ටිකවත් ඕගොල්ලන් ලව්ව හදවන්න පුළුවන්. 10 ටිකත් හදාගත්තොත් 10 ටි ගොඩක් පහසුයි ඕගොල්ලන්ට. තේරුණාද? දැම්මම මේ වැඩේ කරන දැන් මම ඔයගොල්ලන්ට පෙන්වන්නේ සමගාමී සමීකරණ විෂය නිර්දේශය තුල යන විදිහ. ඒතර 9 ටික ආවරණය කරගත්ත ගමන් ඔයගොල්ලන්ට මේ කාලයේම 10 කොටසත් හඳුනගෙන ආවරණය කරගන්න පුළුවන් පුතේ. ඒතර ඔයගොල්ලෝ 10 සිලබස් එක පුතා 11 සිලබස් එකටත් වඩා ලොකුයි. මේ 11 10 11නේ O level කියන්නේ. 10 කියන්නේ ටිකක් ළමයින්ට ඔරොත්තු දෙන්නේ නැති. ඒ කියන්නේ විෂය නිර්දේශය වැඩි. එතකොට මේ 9 දී මේකේ බර ටිකක් නිදහස් කරගත්තොත් මේකේ බර ටිකක් 9 කරේ තියන් ගියොත් 10 දී ඔයගොල්ලන්ට ගොඩක් පහසුයි. අන්න ඒකයි මම කියන්නේ. මේ වැඩේ මෙතන නැවතුණාට පස්සේ හැම ටියුෂන් ක්ලාස් එකේම කියනවා ඒක. අපුද? ඔව්. අය අමාරුයි කියලා ඔන්ලයින් කරන හැම ටියුෂන් ක්ලාස් එකේම කියනවා. මට තේරුණේ නැහැ කිව්ව එක. ඔන්ලයින් කරන මොකද්ද පුතේ කිව්වේ? ඔන්ලයින් කරද්දී හැම ටියුෂන් ක්ලාස් එකේම කියනවා 10 අමාරුයි කියලා. අන්න හරි. හැම විෂයෙදී 10 ඒක තමයි ඒ ගුරුවරුගේ අත්දැකීම. අපේ ගණිතේ 10 තමයි පුතා වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ. ඉතිහාසයේ විෂය ගත්තත්, විද්‍යාව ගත්තත්, ගණිතය ගත්තත් 10ට බර දීලා වැඩි. ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ මෙතෙක් වෙන ප්‍රශ්න පත්‍රයේ දැන් ඔබ මුහුණ දෙනකොට සමහරට ආකෘතිය වෙනස් වෙයිද දන්නේ නැහැ. මෙතෙක් මුහුණ දෙන ප්‍රශ්න පත්‍රයේ පුතේ වැඩිපුර 60%ක් 65ක්ම තියෙන පුතේ 10 පන්තියේ. 10 හරියට කරගත්තොත් අනිවාර්යයෙන්ම පුතාලට සම්මාන සාමාර්ථයක් වෙනකන් යන්න පුළුවන්. අර 11 කොටස ඕනේ විශිෂ්ට සාමාර්ථයකට ඔබ පියමන් කරන්න. 10 බර ටික 9 කරට ගත්තොත් මම ඕනනම් ඔයගොල්ලන්ට 9 මේ සමගාමී සමීකරණ නැත්නම් සමීකරණ පාඩමේ උරුම ගම ඒ 10 පොතේ ඒ පාඩමේ PDF එකක් එවන්න. ඔබ මං කියන දෙයට එකඟ වෙන දරුවන්ට පුළුවන් අන්න ඒකත් එක්ක මේක අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කළ ගණන් ටික හදන්න. එතකොට ඔබ 10ත් ආවරණය කරගෙන යන්නේ. එතකොට ඔයාලට මේ ගත කරපු කාලය නික්කරුණේ ගත වෙන්නේ නැහැ නිකන් ඒක ටෙලිවිෂන් එකට හෝ ඇඳ උඩට හෝ නැත්නම් වෙනත් නිෂ්ඵල දෙයකට යට වෙන්නේ නැහැ. ඔබට අනාගතේ සතුටු වෙන්න පුළුවන් තැනක් එනවා. මොකද ඔබ ඒ කාලයට වටිනාකමක් දුන්නා කියලා. දැන් මේ මොහොතේ හිතලා බලන්න මෙතෙක් කල් දැන් මේ කොරෝනා හින්දා නිවාඩු ලැබුණු කාලයත් එක්ක බලන්න මෙතෙක් කල් ඔබ කොච්චරනම් කාලයක් නාස්ති කරගෙන ඇතිද කියලා නේද? එහෙනම් මෙතෙක් කල් ටික දැන් අමතක කරලා ඉදිරියට එන හරියට ගත කරමු. හරි. එහෙනම් මෙතනින් නවත්තන්න. අපි මුණ ගැහෙමු සිකුරාදා 5:03ට. එහෙනම් ඔයගොල්ලෝ Thank you, sir. Thank you sir. Good night sir. Good night, sir. Thank you, sir. Good night. Good sir, nice, sir. Good night.